සමහර අමනුස්්‍ය වර්ග ඉන්නවා මනුස්සයන්ට කරදර කරන. සමහර අමනුස්්‍යයෝ මිනිස්සුන්ගේ ශරීරවලට ඇතුල්ලෙනවා. ඇඟට වැහෙන අමනුස්්‍යයෝ ඉන්න. ඒ අමනුස්්‍යයෝ ගැන බුදුහාමුදුරු සංයුත්ත නිකාය දේශනා කරනවා එක තියෙන කුල සූත්‍රය කියලා සංයුත්ත නිකාය තියෙන සූත්‍රයක්. මේ කුල සූත්‍රය බුදුරජාණන් වහන්සේ කතාවක් කියන ඒ කාලෙ හිටපු හොර කණ්ඩායමක් ගැන. ඒ හොර කණ්ඩායම ගැන විස්තර කරද්දි බුදුරජාණන් වහන්සේ මේ කතාවෙදි කියන මහණෙනි ඉස්සර ගම් පාරන හොරු ඉඳලා තියෙනවා කියනවා මේ හොරු ගමක ගෙවල්වලට පැනල බඩු හොරකං කරන්න පෙර ඉස්සරලා එක පාට පනින්නේ හොයලා බලනවා මේ ගෙදර කවුද ඉන්නේ මේ ගෙදර පිරිමි වැඩිපුර ඉන්න ගයක්ද කාන්තාව විතරක් ඉන්න ගයක්ද යමක්කමත් තියෙන තැනද ඔක්කොම හොයනවා එහෙම හොයනකොට පිරිමි වැඩිපුර ඉන්න ගයක් නං යමක්කමක් තිබ්බත් කොච්චර සල්ලි තියෙනවා කියලා දැනගත්තත් එක්ක මොනවාහරි හොරකං කරන්න දේවල් තිබුණත් පිරිමි වැඩිපුර ඉන්න ගයක් නං හොරු ඒගේ මගහැරලා යනවා අමාරු වැටෙන්න්න පුළුවන් අනතුරේ වැටෙන්න්න පුළුවන් ඒගේ බිඳින්න යන්නේ හැබැයි කාන්තාව විතරක් ඉන්න තැනක් නම් කිසිම බයක් සැකක් නැතුව ඒගේ බිඳින්න හොරු සැලසුම් කරන ඒ කාලේ ඒ හොරු කණ්ඩායම ඒ කාලිතින් අද තරන් තාක්ෂණික උපකරන උපක්‍රම තිබිල නැතුව ඇති. ඒ කාලෙ හොරු ගෙවල් බිඳ පැහැටි බුදුහාමුදුර විස්තර කරනවා මේ හොර පිරිස රාත්‍රී ඇවිල්ලා ඉස්සල්ලා ජනේලයක් තමයි ගලවන ජනේලයක් පිඳිනවා. ජනේලෙ බිඳලා ලීයක දවටල මුට්ටියක් හිමීට ගෙට ඇතුල් කරන. දැන් ජනේලයක් ගලවනකට සද්‍යයක් ඇහෙනවනේ ජනේලි කඩනුවයක ජනේල්ට කවරුවරි ගහනවා ගැලවෙනවාගේ නිදාගෙන ඉන්න අයට සද්‍යයක් ඇහිලා එක පාරට කරන්නේ ඔළුවදාන්න බයයි පොළු පාරක්කත් වදින්න පුළුවන් ඒ නිසා ලීයක දවටලා මුට්ටියක් හිමීන් ගෙට ඇතුල් කරලා බලන මුට්ටියට පොළු පාරක් වැදුන් නැත්නම් බය නැතුව ගෙට ඇතුල් වෙලා ගේ තියෙන වස්තුව පැහැරගෙන ඉන්න පිරිසත් බය කරලා වස්තු අරගෙන යනවා මෙන්න මේ කතාව බුදුරජාණන් වහන්සේ කුල සූත්‍රයේදී විස්තර කරනවා මහණෙනි මේ ලීයක දවටලා මුට්ටියක් ඇතුල් කරලා හොරකම යන හොර කණ්ඩායම් ඉන්නවා හැබැයි හොරු කාන්තාව විතරක් ඉන්න ගෙවල් වලට කිසිම බයක් සැකක් නැතුව ඇතුල්ලෙනවා හැබැයි පිරිමි ඉන්න ගෙවල් මග හැරලා යනවා බුදුරජාණන් වහන්සේ වදාළ අමනුස්්‍යයොත් ඔය වගේමයි කිව ඒ අමනුස්්‍යයෝ පිරිමි ඉන්න ගයක් වගේ ආරක්ෂිතයි කෙනෙක් සිල්වත්න මෛත්‍රිය වඩනවනං එයාගේ ජීවිතය ආරක්ෂිතයි අමනුස්්‍යයා මග හැරලා යනවා කිව හර පිරිමි වැඩිපුර ඉන්න ගෙවල් හොරු මගහරින හොරු එන්න ඇයි ගෙවල් මිදින් අනතුරේ වැටෙන්න්න පුළුව ඒ නිසා යමෙක් සිල්වද්ද එයා හොඳට මෛත්‍රී සිත වඩනවද එයා ආරක්ෂිත කෙනෙක් අමනුස්්‍යයාට කරදර කරන්නෙන්නේ අමනුස්්‍යයාගේ ඇඟට රිංගන්නෙන්නෙත් නෑ හැබැයි යම් කිසි කෙනෙක් හරියට සීලේක පිහිටල නැද්ද පන්සිල්ටිකව රකින්නේ නැද්ද ඊළඟට එයා මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් පුරුදු කරන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේ වදාලා ඔහු හැම වෙලාවෙම ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් අකුසලයටම නැඹුරු වෙලා පව්කම් කර කර ඉන්න පාපී පුද්ගලයා කාන්තාව විතරක්කින් අනාරක්ෂිත තැනක් වගේ එයා අනාරක්ෂිත කෙනෙක් කිසිම බයක් සැකක් නැතුව හොරු ඒ ගෙවල්වලට ඇතුල්ලෙනවා වගේ අමනුස්්‍යව ඒ අයගේ ශරීරවලට ඇතුල්ලෙනවා කියන එනිසා පිංවතුනි මේ අමනුස්්‍යයන්ගෙන් ඇතිවන කරදර අමනුස්්‍යයන්ගෙන් ඇතිවන විපත් ඒවැන් ආරක්ෂාවෙන්න නං ඔබ සිල්වත් වෙන්න මෛත්‍රී සිත වඩන් ධර්මය බුදුරජාණන් වහන්සේ පෙන්වේ මෛත්‍රිය වඩන් ඒ මෛත්‍රී තමයි තමන්ට තියෙන ආරක්ෂාව ඔබ දන්නවා මිත්තානිසංස සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්නවා මෛත්‍රී භාවනා වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස රැසා ඒ අතර සඳහන් වෙනවා අමනුස්සානම් පියෝ හෝති අමනුස්්‍යයන්ට ප්‍රියයි කියන ඒ ප්‍රියයි කියන්නේ අමනුස්්‍යයන්ගෙන් කවදාවත් අනතුරක් විපතක් කරදරයක් ඇතිවෙන්නේ නෑ එයා ආරක්ෂා වෙලාඉන්න මොක දෙයා අමනුස්්‍යය ගැනත් හැමෝටම අමනුසයන්ට විතරක්නෙම යා මනුස්ස අමනුස්ස හීන ප්‍රනීත ගොරෝසු සියුම් දුර ළඟ තමා තමාගේ බාහිර පෙනෙන නොපෙනෙන අපා දෙපා සිව්පා බොහෝපා මේ හැම කෙනෙක් ගැනමයා හිතන්නේ සබ්බේ සත්තා බවන්තු සුකිතත්වා මේ හැම කෙනෙක්ම සුවපත්තේවා මේ සියලු සත්වයෝම සුවපත්තේවා ඒ විදිහට මෛත්‍රී සිතක් වඩන මෛත්‍රිය පුරුදු කරගත්ත කෙනෙක් නං බුදුරජාණන් වහන්සේ වදාලා එයා ආරක්ෂිත කෙනෙක් එයාට දෙවියනුත් දේවතාරක්කාන්ති දිවරු යාව ආරක්ෂා කරන මෛත්‍රිය වඩන කෙනා
මනුස්සානම් පියෝ හෝති. එයා මිනිස්සු අතරත් ප්‍රිය කෙනෙක්. මිනිස්සුත් එයාට බොහෝම ප්‍රියයි. ඒ වගේමයි අමනුස්සයොත් ප්‍රියයි. අමනුස්සයන්ගෙන් කවදාවත් කරදරයක් හිරිහැරයක් විපතක් වෙන්නේ. එහෙමනම් ඔබට අමනුස්ස විපත්වලින් ආරක්ෂාවෙන්න තියෙන ප්‍රධානම දේ තමයි මෛත්‍රී සිතම වැඩීම. මෛත්‍රිය දියුණු කර ගැනීම, සිල්වත්වීම. එහෙම නැතුව පිංහතුනේ ඔබ පංචසීලයකවත් පිහිට ගන්න ඔබට බැයින. ඔබ අකුසල් කර කර පව්කං කර කර අමනුස්්‍යයන්ගෙන් බේරෙන්න්න ක්‍රම හොය හොයා කොච්චර නන් දේවාල ගානි කොච්චර දුවදවා ගියත් ඔබට ඒ ප්‍රශ්නවලින් මිදන්න ක්‍රමයක් නෑ. ඔබ තව තවත් අනතුරේම වැටෙනවා මිසක් ඔබට බේරීමක් නෑ. ඒ නිසා මේ අමනුස්්‍යයන්ගෙන් ඇතිවෙන විපත් ඒ වගේ දේවල් වලින් ඔබ ආරක්ෂාවෙන්න නම් මෛත්‍රිය වඩන්. ඊළඟට පිංහතුනේ ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශන අතර කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි බලවත්ම දේශන කීපයක් තියෙනවා. ඒ අත්‍රාටානාටිය සූත්‍රය කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි බලවත් දේශනාව. මේ ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වන මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඒ ගැන මේ පැවිදි අය විතරක් නෙමේ ගිහි ජීවිත ගත කරන ඔබටත් ආරක්ෂාව මේ අමනුස්්‍යයන්ගෙන් වන විපත්වලදි කරදර බාධා අනතුරු විපත් ඔබ දන්නේ නැති වුණාට සමහලාට ඔබට මේ ඇස් දෙකට පේන දේ විතරක් හරී කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. හැබැයි අපිට නොපෙනෙන මේ ලෝකෙ පාලනය වෙන ක්‍රමවේදයක් තියෙන. ඒ තමයි අපි මේ ඉන්නේ මනුස්ස ලෝකේ. මේ කාම ලෝකයටයි මනුස්ස ලෝකෙ අයිති. කාම ලෝක කියලා ගත්තහම මනුස්ස ලෝක විතරක් නෙමේ. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතු මහරාජික, තාවතින්සේ, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්ති. මේ දිව්‍ය ලෝක 6ම කාම ලෝකවලටයි අයිති. එතකොට මනුස්ස ලෝකෙත් කාම ලෝකෙට අයිති. නිරය, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, අසුරාපාය කියන මේ දුක් සහිත පංචකාමයන් හොයන්න ගිහිල්ලා අන්ත දුකට වැටිලා ඒවැ විපාක කිවන මේ අපාය 4ත් කාම ලෝකයටමයි අයිති. එතකොට මෙන්න මේ කාම ලෝකයේ ඉන්න මේ සත්‍යයන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ අතර මේ මනුස්ස ලෝකයේ නොයෙක් මනුස්්‍යයන් ජීවත්වෙනවා. අමනුස්ස වර්ග ඉන්නවා. එතකොට මේ කාම ලෝකයේ මේ මනුස්ස ලෝකයේ ගත්තහම ඉහළ දිව්‍ය තල තියෙනවා. ඒ දිවියන් අතර මනුස්ස ලෝකෙට ආසන්නම තියෙන චාතු මහරාජික දිව්‍ය ලෝකෙ තමයි 4 වරන් දෙවියන් 4 දෙනා ඉන්නේ. මේ ලෝකෙ සිව් දිසා පාලනය කරනවා කියන. දිසා 4 ප්‍රධාන වශයෙන් ගත්තොත් උතුරු දිසාව, නැගෙනහිර දිසාව, දකුණු දිසාව, බටහිර දිසාව. මෙන්න මේ දිසා 4 පාලනය කරන්න විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවන්, රුද්‍රාෂ්ට්‍ර කියන 4 වරන් දෙවියන් 4 දෙනා. ඒ දෙවියන් යටතේ තමයි අමනුස්ස කොටස් ඉන්නේ. යක්ෂ, නාග, කුම්බාණ්ඩ, ගහන්දරු කියන. මෙන්න මේ වෙන වෙනම අමනුස්ස පිරිස පාලනය කරන්නේ, ඒ අයගේ නායකත්වය දරන්නේ, ඒ අයගේ අධිපති භාවය දරන්නේ ඒ දෙවියන් යටතේ තමයි මේ අමනුස්ස කොටස් පාලනය කරන්නේ. ඒ 4 වරන් දෙවියන් 4 දෙනා. ඒ අය ඉන්නේ මනුස්ස ලෝකෙ නෙමෙයි. ඒ අය ඉන්නේ ඉහළ දිව්‍ය තලවල. එතකොට මේ චාතු මහරාජික දිව්‍ය ලෝකේ ඊටත් ඉහළින් තියෙන්නේ තව්තිසා දෙව්ලෝ. මේ දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියෝ තමයි සක්‍ර දෙවියෝ. එනිසා තමයි සක්‍ර දෙවියන්ට අපි කියන්නේ දෙදෙව්ලෝට අධිපති දෙවියන් සක්‍ර දෙවියෝ. ඔබ අහලා ඇති අපේ බුදුරජාණන් වහන්සේට මේ බුද්ධ ශාසනය තුල ජාතක පොත ගත්තා. පාරමී පුරණ බෝසතාණන් වහන්සේලාට පාරමී ධර්ම පුරා ගන්න බොහෝ උපකාර කරන්නේ සක්‍ර දෙවියන්. මේ සන්තරාත්මය බලන්න සක්‍ර දෙවියෝ පාරමී පුරණකොට හැම බොහෝ දේශනාවල සක්‍ර දෙවියෝ තමයි වෙස්වලාගෙන ඇවිල්ලා පාරමී පුරන්න උපකාර කරන. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණහලා සක්‍ර දෙවියෝ සෝවාන් වුණා. දීඝනිකායේ තියෙන සක්කපඤ්ඤ කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව අවසානයේ සක්‍ර දෙවියන් බණහල සෝවාන් ඵලයට පත් වුණා. අපේ බෝසතාණන් වහන්සේ දා පින්වන්ත මහාමායා දේවිය කුසින් ලෝකෙට බිහි වෙනකොට බෝසත් පුතා ඉස්සලාම අතට ගත්තේ සක්‍ර දෙවියෝ. බෝසතාණන් වහන්සේ මව් කුසේ මාස 10ක් වැඩුණා කියන. ඒ මාස 10ෙම බෝසත් අම්මගේ 4 පැත්තෙන් හිටියේ 4 වරන් දෙවියන් 4 දෙනා.
එතකොට බලන්න බුද්ධ ශාසනය එක්ක මේ විරෝධ විරෝපාක්ෂ වෛශ්‍රවන් රුදරාෂ්ට්‍ර කියන සතරවරන් දෙවියන් බුද්ධ ශාසනයත් එක්ක සම්බන්ධයි. බෝසතාණන් වහන්සේ කුසේ වැඩෙනකොට මාස 10ම බෝසත් අම්මගේ 4 පැත්තෙන් ඉන්නේ. මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන මේ සතරවරන් දෙවියන් 4 දෙනා. එතකොට මේ පාලන ක්‍රමයක් අපිට නොපෙනෙන මේ දිව්‍ය තලවල මනුස්ස ලෝකෙ ගත්තත් මේ අමනුෂ්‍ය වුණත් මේ හැමෝම පාලනය වෙන ක්‍රමවේදයක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙත් සක්‍ර දෙවියන්ට මේ ලංකා භූමියේ බුද්ධ ශාසනය අනාගතයේ ඒ ආරක්ෂාව වෙනුවෙන් උදව් කරන්න කියලා දෙවියන්ට මේ ශාසනයම රකින්න බෑ. හැබැයි මනුස්ස ලෝකේ ශාසනය රකින්න ගන්න උත්සාහයවල් වලට දෙවියන්ට පුළුවන් විදිහට උපකාර කරන්න පුළුවන්. හැමදේම දෙවියන්ට කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඒ වගකීම සක්‍ර දෙවියන්ට පැවරුවා කියන. ඔය කාරණේ මතක් කළ තමයි මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ දෙව්ලොවට වැඩම කරවල සක්‍ර දෙවියන් ළඟ තිබිච්ච දකුණු අකුධාතුන් වහන්සේව ඉල්ලගෙන ආවේ මේ ලංකා භූමියේ තැන්පත් කළා තූපාරාම චෛත්‍ය ඉදි කරවන්න. පින්වතුනි මෙන්න මේ සතරවරන් දෙවියන් 4 දෙනා ඒ සතරවරන් දෙවියන් යටතේ ඉන්න යක්ෂ නාග කුම්බාණ්ඩ ගහන්දරව කියන මේ අමනුෂ්‍ය සේනාවන් පිරිවරාගෙන දවසක් අපේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට සතර දිසාවෙන්ම සතරවරන් දෙවියන් 4 දෙනා විශාල ආලෝක විහිදවාගෙන තමන් යටතේ ඉන්න අර යක්ෂ නාග කුම්බාණ්ඩ මේ අමනුෂ්‍ය සේනා ගහන්දරව කියන මේ සේනා එකතු කරගෙන යන් කියලා එක්කරගෙන ආව බුදුහාඳුරු මුණ ගැහෙන. ඒ ඇවිල්ලා මුලින්ම සතරවරන් දෙවියන් 4 දෙනා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා එකත් පස්සකින් හිටියා. ඊට පස්සේ අර ඒ අය පසුපසින් ආපු ඒ යක්ෂ සේනා ගහන්දරව නාග කුම්බාණ්ඩ මේ පිරිසත් ඇවිල්ලා එක එක විදිහට හැබැයි මේ අය එක්කරගෙන ආවේ මේ බුදුහාඳුරන්ට බුදුන් අන්දවන්න එක්කාව නෙමෙයි. ඒ සතරවරන් දෙවියන් 4 දෙනා මේ අය එක්කරගෙන ආවේ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒකට හේතුව මේ අමනුෂ්‍යෝ කියලා කියන්නේ හැමෝම තුනුරුවන් ගැන බුද්ධ ශාසනය ගැන පැහැදිලා උදව් කරන පිරිසක් නෙමෙයි. බුදුහාඳුරන්ට වෛර කරන යක්කෝ ඉන්නවා. බුදුහාඳුරන්ට අකමැති අමනුෂ්‍යෝ ඉන්නවා. බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට ඒ අය නිතර කරදර බාධා කරන්න පුළුවන්. භාවනා කරන්න ගියා, සිල් රකින්න ගියත්, බණහන්න ගියත්, සමහරලාවට පින්කමක් කරන්න ගියත් මේ අමනුෂ්‍යයන්ගෙන් කරදර බාධා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි වෙලාවක බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට මේ හිතුවක්කාර පව්කාර අමනුෂ්‍ය කරදර කරොත් කොහොමද ඒ අයගෙන් ආරක්ෂා වෙන්නේ කියන ක්‍රමය කියන්නයි සතරවරන් දෙවියන් 4 දෙනා මේ පිරිසත් එකතු කරගෙන ආවේ. එතකොට මේ ආටානාටිය දේශනාවේ තියෙන්නේ ඔබ ආටානාටිය සූත්‍රය අරගෙන බැලුවොත් පිරිත් පොතේ එකම දේශනාව නිකන් බලපුවාම හිතෙනවා මේ දේශනාවම ආයි පාරක් තියෙනවනේ. එකම දේශනාව නිකන් දෙපාරක් වගේ තියෙනවා. නොදන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ වැරදිලා, මේ ප්‍රින්ට් එක වැරදිලාද, මේ ආයි පාරක් තියෙනවා. ඒකේ තියෙන පින්වතුනි ඉස්සල්ලාම තියෙන සතරවරන් දෙවියන් 4 දෙනා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මුලින් වෛශ්‍රවණ දෙවියන් ඉදිරිපත් වෙලා කියන කතාවක් තියෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ ආවේ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ අක්ෂයන්ගෙන් කරදරයක් බාධාවක් ඇති වුණොත් මෙන්න මේ ක්‍රමයට අනුගමනය කරන්න කියලා වෛශ්‍රවණ දෙවිය බුදුහාඳුරු ඉදිරියේ කතාවක් කියනවා. මේ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ව අමනුෂ්‍යයන්ගෙන් ආරක්ෂා කරන ක්‍රමය ගැන බුදුහාඳුරුවේ කතාව අහගෙන ඉන්නේ. අහගෙන ඉඳලා ඒක ඒ විදිහටම අනුමත කරා. අනුමත කරලා පසුවදා බුදුරජාණන් වහන්සේ සංඝයා එකතු කරලා අර කතාව බුදුමුවින් ඒ විදිහටම ආයෙමත් දේශනා කරා.